තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. සදහැවත්නි තථාගත නෙත් සංගලයට අසීමිත සෙනෙහසකින් ඒ මහා කරුණාවෙන් තුන් ලොවක් එදා ඒ වගේම අදත් ඒ වගේම අනාගතයේදීත් නිවී සැනසෙනවා. ඒ සම්බුද්ධ ලෞතුරු තථාගත ශ්‍රී සද්ධර්මය පැය 24ේම ඔබේ දෙසවන් සනසන ඉන් ඔබේ හදවත සුවපත් කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ පැයේදී ඔබ වෙත ගෙනෙන ධර්ම දේශනාව දැන් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. මෙම පින්වත් පරිශ්‍රයට මේ දේශනාව පැවැත්වීමට වැඩම කොට වදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ පින්වත් දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මාළඹේ පදිංචි ජනක කරුණාරත්න මහත්මයා, චන්දිමා ගුණවර්ධන මහත්මිය, ඒ දෙදෙනා ඇතුළු දරුවන්, ඒ පවුලට සම්බන්ධ ඥාති හිත මිත්‍රාදී සියලු දෙනා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. මේ පින්නතුන් දහඩිය මහන්සියෙන් කාටවත් කායික මානසික හිංසා පීඩා නොකොට ධාර්මික උපයාස අපයාගත්තා වූ ධනයෙන් කොටසක් ධර්ම දානමේ පින්කම සඳහා පින්නතුන් වෙන් කළා. අද ලක්වැසි ලෝවැසි හැමදෙනාට මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙන වෙලාවයි. ඔය ඇත්තන් මේ පින්කමේදී කාගෙන්වත් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හුදෙක් බලාපොරොත්තු වෙන්නේ පින විතරයි. කවුරු හරි කෙනෙක් මේ බණ අහලා අකුසලයෙන් අහක් වෙලා කුසලයේ දුනා නම් අපිට ඇති. පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් අපිට ඇති. අන්නේ නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව ඒකයි කිව්වේ පින්නතුණිය ඇත්තෝ මේ පින්කමේදී කාගෙන්වත් ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්න එපා. හුදෙක් ධර්ම දානමේ පින්කම පිණිසමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව
කුද්දක නිකායේ උදාන පාළියේ මුචලින්ද වර්ගයේ සඳහන් වන සුප්පාවාසා කියන සූත්‍ර දේශනාව. බොහොම ලස්සන සූත්‍රයක්. සුප්පාවාසා කියලා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි පින්නතුනි, අපි කවුරුත් දන්න සීවලී මහරහතන් වහන්සේගේ අම්මා. ඒක දුක හිතන කතාවක්. සීවලී මහරහතන් වහන්සේගේ තාත්තගේ නම තමයි මහාලී කියන ලිච්ඡවි පුත්‍රයා. ඒ කියන්නේ සුප්පාවාසගේ ස්වාමි පුරුෂයා. සීවලී මහරහතන් වහන්සේගේ තාත්තා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ කුණ්ඩියාවේ කුණ්ඩ දාන කියන වනයේදී. කුණ්ඩියාවේ කුණ්ඩ දාන කියන වනයේදී. කුණ්ඩ දාන කියන නම හැදුනේ පින්නතුනි ඒ කෝලියන්ට අයිති ගමක් ඒක. මේ ගමේ හිටියා අධිග්‍රහිතව යක්ෂයෙක්. මේ යක්ෂයාට හාල් පිටි වලින් හදපු කෑම දෙන්න ඕනේ. කුණ්ඩ කියලා කියන්නේ පිටිවලට. ඒ කියන්නේ පිටි වලින් තනු ආහාර වලින් තමයි මේ යක්ෂය යැපෙන්නේ. ඒ නිසා මේ නගරයට මේ ගමට නමක් තිබ්බ කුණ්ඩ දාන වනය කියලා. ඒ කියන්නේ යක්ෂයාට දානය එහෙම නැත්නම් ආහාර දෙන ගම කියන අර්ථයෙන්. ඉතින් කෝලියන් තමයි මෙහි වැඩිපුර වාසය කළේ. බුදුහාමුදුරුවෝ අනේ කුණ්ඩ දාන කියන වනයේ තමයි මේ සූත්‍රය දේශනා කළේ. මේ සූත්‍රයේ පින්නතුනි ආරම්භ වෙන්නේ මේ විදියට. පින්නතුට මතකයි සීවලී කුමාරයා මේ ලෝකෙට බිහි කරන්න හිටපු අම්මා දවස් 7යි අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව් කුසේ දරුවෙක් තියාගෙන දුක් විඳයි අම්මා. අවුරුදු 7ත් මාස 7ත් පැත්තකින් තියමු. අන්තිම දින 7 මූල්‍ය ගබ්බෝ, ඒ කියන්නේ ගැබ් බුලා වෙලා තිබුණා. ඒ කියන්නේ දැඩි වේදනාව විඳපු කාලයක් තමයි අන්තිම දවස් 7 දරුවා මේ ලෝකෙට බිහි කරන්නේ. හිතන්නකෝ මාස 9ක් දරුවෙක් කුසේ තියන් ඉන්න බැරි කොට අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් තියන් හිටියේ කොහොමද? මේක කර්මයක්. ඒ කර්මයේ තමයි පින්නතුනේ එක්තරා ආත්ම භාවයක මේ සීවලී කියන සීවලී හාමුදුරුවෝ නුවර ගේට්ටුවක ආරක්ෂකය වෙලා හිටියා. අපි කියන්නේ සිකියුරිටි කියලා. එතකොට ඒ ආරක්ෂකයට සීළු බලතල තියෙනවා මිනිස්සු ඇතුළු කරන්න මිනිස්සු පිට කරන්න. ඉබ්බා යතුරු ඔක්කොම තියෙන මෙයාගේ අතේ. බලතල තියෙනවනේ. අපි නිකන් හිතමු ස්කීම් එකක් කියලා. මේ නගරේ මිනිස්සුන්ට දවසක් කරදරයක් ඇති වුණා. මිනිස්සු පැනලා යන්නාවා මේ ගේට්ටුවෙන්. සීවලී කියන තරුණයා කලේ මොකද්ද? මේ ගේට්ටුව ලොක් කළා. පුංචි තව පිට වෙන තැන තිබුණා, ඒවත් ලොක් කළා. මිනිස්සුවර නගරේ හිර වෙලා සෑහෙන දුක් විඳා. එදා මිනිස්සු එතන හිර වෙලා දුක් විඳා. මෙදා මෙයා මව් කුසේ හිර වෙලා දුක් විඳා. අම්මයි කුසේ. ඉතින් දැන් සුප්පාවාසා මූල්‍ය ගබ්බෝ ගැබ් බුලා වෙලා දින 7ක් මහ දුකක් විඳිනවා මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්න. සුප්පාවාස දවසක් සාමි පුරසියට මහලී කියන ලිච්ඡවි පුත්‍රයාට කියනවා, හැබැයි මය පින්නතුනි නිකන් නෙවෙයි මේ සෝවාන් වෙච්ච කාන්තාවක් සුප්පාවාස. සීලහරගේ අම්මා සෝවාන් වෙච්ච කාන්තාවක්. දුක හොලන්න පුළුවන්. සෑහෙන දුරකට ඉවසන්න පුළුවන්. හැබැයි ඉවසන විතරක් නෙවෙයි. ඇය දන්නව මොකද්ද කර්ම දෝෂයක් මේක කියලා. නිතර බුදුගුණ හිතනවා. කොයි වෙලාවෙත් ඉතිපිසෝ ගාතාව කියාගත්තු ගමම තමයි ඉන්නේ. අර බුදුගුණ සිහි වෙනකොට අර ගැබ කියන්නේ දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්නවා කියන දුක ටික ටික නැති වෙනවා. හිත යන්නේ වෙන දෙයකටනේ බුදුගුණ වලටනේ. අන්න ඒ විදිහට බුදුගුණ වලින් තමන්ගේ වේදනාව ටික ටික යටපත් කරගත්තා. නමුත් අන්තිම දවස් 7 බැරිම තැන සුප්පාවාසා තමන්ගේ සාමි පුරුෂයාට කියනවා,
දැන් හරියන්නේ යන්න බුදුහාමුදුරු ගාවට. ඔබතුමා යන්න මට එන්න බෑ. ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට හොඳට වන්දනා කරන්න. බාගෙට කාලට වදින්න එපා. පසක පිහිටවල බුදුහාමුදුරුවන්ට වඳින්න. ඒ පළවෙනි වැඳුම ඔබේ වැඳුමයි. ආපහු දන ගහලා බුදුහාමුදුරුවන්ට වඳින්න. කා වෙනුවෙන්ද? සුප්පාවාසවන මා වෙනුවෙන්. ඒ කියන්නේ බුදුහාමුදුරුවනේ මේ වඳින්නේ මම නෙවෙයි, මේ වඳින්නේ මගේ ස්වාමි දියණියයි. සුප්පාවාසා වඳින විදියට ඒ වැඳුම වඳින්න කිව්වා. ඉස්සර එහෙම තිබුණ වන්දනාවක්. ඒ කියන්නේ Tamanට එන්න බැරි කොට Tamanගේ නාමයෙන්ුත් බුදුහාමුදුරුවන්ට වන්දනා කරනවා. එතකොට දෙපාරක් මහලී කෙලිච්චේ පුත්‍රය වන්දනා කළා. පළවෙනි වතාවේ Taman වෙනුවෙන්, දෙවෙනි වතාවේ Tamanගේ ස්වාමි දියණිය වෙනුවෙන්. වන්දනා කළ මහලී ලිච්ඡවේ පුත්‍රයා කියනවා භාගතුන් වහන්සේ සුප්පාවාසා මූල ගබ්බෝ ගැබ්මුලා වෙලා. දරුව බිහි කරන්න මේ ලෝකෙට මහ වේදනාවෙන් දුක් විඳිනවා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සුප්පාවාසා සුඛිනෝ හෝතු, සුප්පාවාසා සුඛී හෝතු, සුප්පාවාසා සුඛී හෝතු. මොකද්ද මේ කිව්වේ? සුප්පාවාසා සුවපත් වේවා. සුප්පාවාසා පුණ්‍යවන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කරේවා. සුප්පාවාසා පුණ්‍යවන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කරේවා. විජායතු කියලා භාග්‍යතුන් වහන්සේ පන්සලේ ඉඳගෙන ගෙදර ඉන්න සුප්පාවාසාට සිතින් ආශිර්වාද පැතුවා. ආශිර්වාද කළා. අපිත් එහෙම කරනවනේ. පිටරට දරුවෙක් අසනීපුණත් අම්මලා මෙහි බෝධි පූජා තියෙනවා. වරදක් නෙවෙයි. එක හිතකින් හිත පිහිටවලා අරමුණු කරගෙනම දරුවෝ වන්දනාව සිද්ධ කළොත් ඒ ආශිර්වාදයේ පිහිටනවාමයි නොහිටියා කියලා නෑ. ඒ වගේ භාගතුන් වහන්සේත් එදා පන්සලේ ඉඳගෙනම ආශිර්වාද කළා සුප්පාවාසා පුණ්‍යමන් දරුවෙක් මේ ලෝකෙට බිහි කරේවා කියලා. එදා බිහි වුණේ කවුරුවත් නෙවෙයි, සීවලී කියන කුමාරයා. හිතන්නකො නිකන් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මව් කුසේ ඉඳලා මේ ලෝකෙට බිහි වෙනකොට මොනතරම් දුකකින් නිදහස් වෙලාද මේ ලෝකෙට එන්නේ. හරියට රත් වෙච්ච ලේ හැලියක පැහුණා වගේ අවුරුදු 7ක්. ලේ හැලියක පැහුණා වගේ. මව් කුස ඇතුලේ මොනතරම් උෂ්ණයක් තියෙනවද? ඒ සියල්ලක්ම දරාගෙන හිටිය නිසා එන කාලයක්. මේ කර්මේ ඇයි එදා මිනිස්සුන්ට ගේට්ටු වහලා මිනිස්සු එදා හිර වුණා නුවර. මෙදාර විදියට මෙයා මව් කුසේ හිර වුණා. ඉතින් කෙසෙව්වා මහලියකින් ලෙච්චවි පුත්‍රයා ගෙදර යනකොටත් සුප්පාවාසා දරුවා මේ ලෝකෙට බිහි කළ ඉවරයි. ඇය මහ පුදුම සතුටකින් ඉන්නවා ස්වාමි පුරුෂයා ගෙදර යනකොට. මහලී පුත්‍රයාට හරි සතුටුයි. මගේ ස්වාමි දියණිය අද වේදනාවෙන් නිදහස් වුණා. පින්වන්ත දරුවෙක් මේ ලෝකෙට බිහි කළා කියලා. සතුට දෙකක් ලැබුවා. එකක් සෑහෙන කාලයක් දුකෙන් හිටපු සුප්පාවාසා වේදනාවෙන් නිදහස් වුණා. ඔක්කොට වෙඩි සතුටුනේ මට පුණ්‍යවන්ත. ඒ කියන්නේ කිසිම දෙයක අඟපසඟ වල අඩුවක් නැති දරුවෙක් මේ ලෝකෙට ලැබුණා කියලා. අම්ම කෙනෙකුට ටිකක් සැකයක් ඇති වෙනවනේ. ඇයි දරුවෙක් මෙච්චර කාලයක් ඔස්සේ ඉන්නේ? සමහර දරුවෝ මාස 9න් 10න් බිහි වෙනවා. මගේ දරුවෝ විතරක් ඇයි අවුරුදු 7ක් ඉන්නේ? ඒ නිසා කිසිම අඩුපාඩුවක් නැති දරුවෙක් මේ ලෝකෙට බිහි වුණා. දැන් සතුට දෙකයි. ආපහු සුප්පාවාසා තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනවා ආයි යන්න පන්සලට. ගිහිල්ලා බුදුහාමුදුරන්ට මේ ඇතිණු සතුටට මම කියනවා මට දවස් 7ක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙන්න ඕනේ. කවද ඉඳලාද? හෙට ඉඳලා. ආයි යන්න පන්සලට. මට පන්සලට යන්න බෑ. දරුවෝ ඉන්නවනේ. බුදුහාමුදුරන්ට කියන්න හෙට ඉඳලා දවසක් දෙකක් නෙවෙයි සතියක් මගේ ගෙදර දාන්නට වඩින්න කියලා. හැබැයි දවස් 7න් බුදුහාමුදුරුවොත් වඩින්න ඕනේ. මේ සාමි පුරුෂයා ආපහු ගියා පන්සලට. ගිහලා බුදුහාමුදුරන්ට අර විදියට කිව්වා. භාගතුන් වහන්සේ උප්පාවාසට සාමි දිනීට ඇති වෙච්ච සතුට නිසා දවස් 7ක් දන් දෙන්න ඕන කියලා වහන්සේ වඩින්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඊට පහුවෙන් දානයක් බාරගෙන ඒ කාගේවත් නෙවෙයි මුගලන් මහරහතන් වහන්සේට බොහෝම හිතවත් දායක මහත්තයෙකුගේ ගෙදර
ඉස්සෙල්ල බාරගත්තු ආරාධනාවට කොහොමත් යන්න වෙනවා බුදුහාමුදුරුවන්ට. නමුත් බලන්න භාග්‍යතුන් වහන්සේ දා මුගලන් මහරහතන් වහන්සේට කතා කළක මොග්ගල්ලාන විශේෂිත දානයක් තියෙනවා. පුළුවන් නම් විතරක් මොග්ගල්ලාන හෙට දානි තියෙන්නේ මොග්ගල්ලානගේ දායක මහත්තයෙක් ගෙදර. මොග්ගල්ලාන්ට පුළුවන් නම් කවුරු හරි යතේ දායක මහත්තයා ගෙදරට පණිවිඩයක් යවලා සතියකින් දානි කල් දා ගන්න කියන්න කිව්වා. මෙහෙම යා යුතුම දානයක් තියෙනවා කියලා. වෙන කවුරුවත් ගියේ නැහැ. මුගලන් මහරහතන් වහන්සේගේ දායක මහත්තයෙක්නේ. මේ පෞද්ගලිකත්වය ගැන කියනව නෙමෙයි. මුගලන් මහරහතන් වහන්සේම ගෙදරට වැඩම කරලා ඒ දායක මහත්තයාට කිව්වා දායන්ට වඩින්න පුළුවන් හැබැයි බුදුහාමුදුරුවන්ට වඩින්න බෑ. තව සතියකින් දාන එහාට දාගත්තොත් බුදුහාමුදුරුවන්ට ඔක්කොටම වඩින්න පුළුවන්. උපාසක මහත්තයා කිව්වා මුගලන් මහරහතන් වහන්සේ සතියකින් දානේ කල් දාන්න බැරි කමක් නැහැ. කල් දාන්න පුළුවන්. හැබැයි ඔබ වහන්සේ කරුණු තුනකට මට අප වෙන්න ඕනේ. එක සතියක් යනකම් මම දානයට වෙන් කරපු මුදලක් තියෙනවනේ. ධනයක් තියෙනවනේ. ඒ ධනියට හානියක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට අප වෙන්න පුළුවන් නම් මම සතියකින් දානි කල් දාන්නම් කිව්වා. දෙක සතියක් යනකොට මගේ ජීවිතේට කිසිම හානියක් වෙන්නේ නැත්තම් මම බණ හිතපු හැටි දායක මහත්තයා. සතියක් යනකොට මගේ ජීවිතේට කිසිම හානියක් වෙන්නේ නැත්තම් සතියකින් දානි කල් දාන්නම් කිව්වා. ඒ කියන්නේ මගේ ජීවිතේට හානියක් වෙන්න බෑ සතියක් යනකොට. මෙතන මම කියන්නේ සතියක් යනකොට මං ඉඳීද නැද්ද කියලා කවුද දන්නේ. ඔබ හිත මගේ ජීවිතේට වග කියන්න ඕනේ. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක තමයි අන්තිම එක තමයි මුගලන් මහරහතන් වහන්සේ සතියක් යනකොට මගේ ශ්‍රද්ධාව තියේද නැද්ද කියලා මට කියන්න බෑ. ඒකට ඔබ වහන්සේ අප වෙන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව කියන එක මේ තියෙනවා මේ නැති වෙනවනේ. එහෙම මිනිස්සුන්ට හිතේ ගමන් පහදිනවා. පැහැදුණු කෙනාට මාපහු කලකිරෙනවා. එහෙමනේ ස්වභාවය. දැන් බලන්න මේ කරුණ තුන දානි සතියකින් කල් දාන්නම්කො ප්‍රශ්නයක් නෑ. හැබැයි මගේ ජීවිතේට වග කියන්න ඕන ඔබ වහන්සේ, මගේ ධනයට වග කියන්න ඕනේ, මගේ ශ්‍රද්ධාවට වග කියන්න ඕනේ. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා ඔය තුනෙන් දෙකකට මම වග කියනවා. එහෙකට බෑ කිව්වා. මොකටද කියලා ඇහුවා. දායක මහත්තයෝ මම පොරොන්දු වෙනවා සතියක් යනකම් ඔබතුමා දායට වෙන් කර මුදලක් තියෙනවනේ. ඒක නැති වෙන්නේ නැහැ. ධනයට මං අප වෙනවා. දෙක දවස් 7ක් යනකොට ඔබතුමා හිතන්න එපා ජීවිත නැති වෙයි කියලා. ජීවිතේම වක් කියනවා. ජීවිතේ නැති වෙන්නේ නැහැ ඔබතුමාගේ. හැබැයි ඔබතුමාගේ ශ්‍රද්ධාවට නම් මට වක් කියන්න බෑ කිව්වා. ඔබතුමාගේ ශ්‍රද්ධාවට මට වක් කියන්න බෑ. ඒක කොයි වෙලාව ඒක ඔබතුමාගේ වගකීම. ඒකට මට වග කියන්න බෑ. ඇයි කොයි වෙලාවේ නැති වෙද්දන්නේ. ඒ නිසා දවස් 7ක් යනකම් පුළුවන් නම් ශ්‍රද්ධාව තියාගෙන ඉන්න කිව්වා. හා කියලා පුරුන්දුනා. දැන් ඉතින් සුප්පාවාතර දානි දෙන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ වෙල බුදුහාමුදුරන්ට කිව්වා බුදුහාමුදුරනේ දායක මහත්තයාගේ ප්‍රශ්න ඉවරයි. හෙට දාන්නට වඩින්න පුළුවන් ඔබ වහන්සේට සුප්පාවාසගේ භාගතුන් වහන්සේ පින්නතුණි භික්ෂු මහා සංඝයා එක්ක දානෙට වැඩම කළා සුප්පාවාසගේ. මේ දානෙට වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේ. එදා ඒ දම්පෙලේ ඉඳගෙන සුප්පාවාසා හාමුදුරුවන්ට දානෙ බෙදනවා මහා සංඝරත්නයට. දානෙ බෙදනකොට අන්තිම කෙළවරේ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක සීවලී කුමාරයා කතා කළා. උපන් හැටියෙම කතා කරපු කීප දෙනා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ උපන් හැටියෙම කතා කළා. සීවලී කුමාරයාත් උපන් හැටියෙම කතා කළා. තව එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න මතකේ නැහැ. ඒ වගේ සීවලී කුමාරයාත් උපන් හැටියෙම කතා කළා. නිකන් නෙවෙයි ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක. දැන් අම්මා දම් බෙදනවා. පුතා කතා කරනවා. අම්මා සුප්පාවාස හොඳට බලන් ඉන්නකොට අම්මනේ පුදුම සතුටක් ඇති වුණා. මගේ පුතා සීවලී
ධර්ම සේනාධිපතින් වහන්සේත් එක්ක කතා කරනව දකිනකොට. දැන් මොනවද මේ කතා කරන්නේ සරියුත් හාමුදුරු දරුවත් එක්ක? සීවලී කුමාරයාගෙන් අහනවා සීවලී නුඹාපහු මව් කුසක උපදින්න කැමතිද කියලා ඇහුවා. අපේ පා කිව්වා. ලේ හැලියක පැසුනා වගේ අවුරුදු 7ක් පැහුණා කිව්වා. ආයි මව් කුසක් නම් ජීවිතේට එපා කිව්වා. ඒ දරුවා බුදුහාමුදුරු අනිත් පැත්තෙන් අම්මගෙන් ඇහුවා සුප්පාවාසගෙන් ඇහුවා සුප්පාවාසනේ රසාවෙනි නුඹ කැමතිද මේ වගේ සීවලිය වගේ තව දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න? ඔන්න බලන්න අම්මගේ පුතාගේ වෙනස. අම්මා කිව්වා බුදුහාමුදුරුවනේ කොච්චර දුක වුණත් කමක් නෑ මේ වගේ දරුවෝ 7ක් වුණත් මම මේ ලෝකෙට බිහි කරන්න ආසයි කිව්වා. බලන්නකෝ දරුවා කිව්වේ කොහොමද කියලා. මව් කුසක් නම් ආයි එපා කිව්වා. බලන්න අම්මලගේ හැටි. මේ අම්මා කිව්වා දරුවෝ 7ක් වුණත් වදන්න මං සූදානම් කිව්වා. ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුවෝ අර මුලින් සඳහන් කරපු ලස්සන ගාථාව කිව්වේ. අසාතං සාත රූපේන පිය රූපේන පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්තමති වත්තති. මේ බුදුහාමුදුරුවෝ දානේ බලලා අවසානයේ කිව් බණ මේ කියන්නේ මොකද්ද? අසාතං සාත රූපේන පිය රූපේන පියං මේ ලෝකෙ මිනිස්සු සාංශාරික වශයෙන් ඇති කරගත්තු බැඳීම හේතු කොටගෙන අප්‍රිය දේවල් ප්‍රිය ලෙස ගන්නවයි කිව්වා. ඒ වගේම දුක්ඛං සුඛස්ස රූපේන දුක් දේ සැප හැටියටත් සැප දේ දුක හැටියටත් ගන්නවයි කිව්වා. එහෙම අරගෙන පමත්තමති වත්තති ප්‍රමාද වෙච්ච පුජ්‍යලයක් බවට පත් වෙනවයි කිව්වා. දැන් පුතා කොහොමද හිතුවේ? පුතා කිව්වේ මං කුසක් එපා කියලා. අම්මා දැන් කියනවා මේ වගේ පුතුන් 7ක් වුණත් වදන්න සූදානම් කියලා. දැන් මොකක් හැටියටද මේ ගන්න හදන්නේ? දුක් දේ දුක දේ අම්මා දකින්නේ දුක දේ සැප හැටියටයි. දරුවෙක් බිහි කරන එක හරි අමාරුයි. ඒක දුකක්. ඒ කොච්චර දුක වුණත් අම්මෙක් ගත්තේ සැපක් හැටියට. ඒකයි බුදුහාඳුර කිව්වේ මේ වරදක් නෙවෙයි. මේ ලෝකෙ මිනිස්සු දුක් දේ සැප හැටියට සැප දේ දුකක් හැටියටත් අරගෙන ප්‍රමාද වෙච්ච පුජ්‍යලයේ බවට පත් වෙනවා ඒකෝවා. කෙසේ හෝ පින්නතුනි පින්නතුන්ට මතක ඇති බුදුහාඳුරන් කාලේ හිටිය පටාචාරා ගෙදර වැඩ කරන තමන්ගේ ගෙදර මාලිගාවේ වැඩ කරපු සේවකෙක් එක්ක යාළු වෙලා පැනලා ගියානේ. දරුවෝ දෙන්නෙක් හැදුවා. දෙන්නෙක් හදලා එදා ගෙදර යන්න ආපු වෙලාවේ පින්නතුන්ට මතකයි උබෝ පුත්තා කාලකතා පන්තේමයිහං පතීමතෝ මාතා පිතාච භාතාච ඒකචිතකස්මින් ඩයිහරේ. මොකද්ද මේ කියන්නේ? පටාචාරා වේදා යනකොට මොකද්ද උනේ? උබෝ පුත්තා කාලකතා. උබෝ කියන්නේ දෙන්න. මොන දෙන්නද? උබෝ පුත්තා. පුතු දෙන්නම කාලකතා. පුතු දෙන්නම මරුණා. පන්තේ මයිහං පතීමතෝ. සාමිය මහපාරේ මරුණා. මාතා පිතාච බාතාච අම්මයි තාත්තයි බාතා කියන සහෝදරයාට ඒක චිතකස්මින් ඩයිහරේ අම්මයි තාත්තයි සහෝදරයයි එකම චිතකේ ඩයිහරේ පිච්චෙනවා දැවෙනවා. දැන් මොකද්ද මෙතන හිතන්න තියෙන්නේ? අච්චර සැපක් විඳින්න තිබුණු පටාචාරාව ගෙදර වැඩ කරපු සේවකයෙක් එක්ක පැනලා ගියා. පටාචාරාව සැපදේ දුක හැටියට ගත්තා. දුක් දේ සැප හැටියට ගත්තා. ප්‍රමාද වුණා. පින්නතුට මතකයි බුදුහාඳුරන්ගේ කාලේ එක හොරෙක් හොරකම් කරලා අරන් යනවා මරන්න. මාලිගාවේ උඩු මහල් තලේ
ලස්සන කුමාරිකාවක්. මේ වදමල් දාලා මරන්නන හොරා කෙරෙහි හොරාට හිත ගියානේ මේ කුමාරිකාවට. තාත්තට කියලා කොහොම හරි හොරාව නිදහස් කළා. මේ විවාහ වෙන්න හොරුන්ටත් ආදරය කරලා පිනතුන මතකද මේ කතාව? හොරුන්ටත් ආදරය කරලා නිදහස් කරගෙන මේ හොරත් එක්ක පැනලා ගියා. හොරත් විවාහ වුණා. දරුවොත් 7ක් හැදුවා. කොච්චුනත් හොරා හොරාමනේ මේ හොරාට දැන් නිකන් නෙවෙයි මේ මාලිගාවක ඉඳලා අප කාන්තාවක් මේ. ඇගේ ගෙලේ අතේ හැමතැනම රත්තරන්. දැන් මේ සාමි පුරුෂයා මෙයාට හිත තමන්ගේ සාමිදීනිය මරලා අර බරු ටික ගන්න. සාමි පුරුෂයා එදා කියනවා මේ කාන්තාවට තමන්ගේ සාමිදීනියට නැගණියනි මම පොරොන්දුවක් වුණා. ඒක බාරයක් වුණා. මොකද්ද කියලා ඇහුවා. මම එදා මරන්න අරගෙන යනකොට හොරකම් කරලා මගේ ජීවිතේ කවුරු හරි බේරගත්තොත් මම බාරයක් වුණා අර කඳුරට ගිහිල්ලා ඒ බාරේ ඔප්පු කරනවා කියලා. යන් කිව්වා. දැන් මොකුත් නෙමෙයි කරන්න හදන්නේ. එක්කරන් ගිහිල්ලා කඳුරට එක්කරන් ගිහිල්ලා මාළ ටික ගලවගෙන තල්ලු කරන්න කන්දෙන් පල්ලයට. ගියාම කතා කරනකොට උඩදී හොඳට තේරුණා එක්කරන් ආවේ හොඳකට නෙවෙයි කියලා. මෑත් හරි බුද්ධිමත්. අතන බුද්ධිමත්කම තිබුණේ නැහැ අර මරණ අරගෙන යනකොට. කන්දරදී බුද්ධිමත් වුණා. දැනගෙන කිව්වා සාමි පුරුෂයෝ සාමීනි මම අපි දෙන්න ආයි කවදාවත් හමු වෙන්නේ නැත්තම් මට ඔබතුමාගේ කකුල් දෙක ගලලා වඳින්න ඕන කිව්වා. දකුණු වැලේට දෙවතාවක් ප්‍රදක්ෂිනා කළ තුන්වෙනි වතාවේ ප්‍රදක්ෂිනා කරනකොට මේ සාමි දියණිය මේ කුමාරිකා මොකද කළේ? කන්දෙන් පහළට සාමියව තල්ලු කළා. ප්‍රඥාවන්තයි හිතන නැත්තේ නැහැ. ඉතින් කෙසේ හෝ අපින්නතුනේ මෙතන මේ ගන්න තියෙන්නේ අච්චර මාලිගාවක උඩුමහල් තලයේ ඉන්නකොට මේ කොහෙවත් නැති මරන්න අරන හොරාට හිත ගියානේ. දැන් මේක දුකයි. මේ බදා ගන්න හදන්නේ දුක් සහගත දෙයක්. නමුත් කුමාරිකාව මේක දැකේ මොකක් හැටියටද? සැපක් හැටියට. ඒ සැප මාපහු දුකට පෙරළුණා. ඒකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ලෝකෙ මිනිස්සු අප්‍රිය දේවල් පිය හැටියට ගන්නවයි කිව්වා. දුක් සහගත දේවල් සැප හැටියට ගන්නවයි කිව්වා. පින්නතුනේ මේ ලංකාවේ සමහර ගම්වල දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට බුදුන් වඳින්න බුදු පිළිමයක් ගන්න සල්ලි නැහැ. ඒ වුණාට ඔයත් දැකලා ඇති ලෑලි කෑලි 4කින් පෙට්ටියක් ගහගෙන බුද්ධ රූපය ඇත්තනේ වෙසක් කාඩ් එකක් තියාගෙන බුදුන් වඳිනවා. නැද්ද? ගම්වල තිබුණනේ. දැනුත් තියෙනවනේ. කමක් නැහැ. එහෙම හරි මිනිස්සු බුදුන් වඳිනවනේ. හැන්දෑවට බුදුහාඳුරවන්ට බුදුන් වඳිනවා. දැන් නැතිකම නිසානේ මේ වෙසක් කාඩ් එකක් තියාගෙන බුදුන් වඳින්නේ. දැන් ඉන්නේ දුකේ. ඒත් කාලයක් බුදුන් වඳිනකොට පින්නතුනේ මේ මිනිස්සුගේ පෙරපින මතු වෙනවා. ඒ පෙරපින මතු වුණාට පස්සේ අර බුදුන් වඳිනකොට පින මතු වෙනවනේ. ඒ පින මතු වුණාට පස්සේ දැන් ගේත් හොඳට හදා ගන්නවා. වාහනයකුත් ගන්නවා. මේ වරදක් කියනව නෙමෙයි. දැන් ඔක්කොම හදාගත්තට පස්සේ දැන් මේ මිනිස්සු බුදුන් වඳින්නේ නැහැ. ඇයි දැන් සැප? දැන් සැප වැඩි. මුල් කාලේ දුකේ හිටියා. බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්නේ යන්තම් බුදුන් වඳලා පෙරපින මතු කරගත්තා. පෙරපින මතු කරගත්තට පස්සේ ආයි මිනිස්සුන්ට බුදුන් ඕනේ නෑ. පින්නතුනි මොකක්වත් නැති කාලේ ලෑලි ගෑලි 4කින් පෙට්ටියක් ගහගෙන බුදුන් වැඳ මිනිසයට ඇයි දැන් බුදුන් වඳින්න බැරි? වෙලාව නැතුව නෙමෙයි. දැන් සැප වැඩි. ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ මේ ලෝකෙ මිනිස්සු මහණෙනි දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාම මිනිස්සුම දන්නේ නැහැ කිව්වා ආපහු මොකටද වැටෙන්නේ? දුකට වැටෙනවා. නැද්ද?
ඇයි දැන් අර බුදුන් වදලා පෙරපින මතු කරගත්තා දැන් බුදුන් වදින්නේ නැහැ. දැන් භුක්ති විඳින්නේ මොන පිනද? පෙරපින. අලුතෙන් පින් කරන්නේ නැහැ. සාදු කියලා බුදුන් වද ඒව නැහැ දැන්. අර මතු කරගත්තු පිනක් තියෙනවනේ. මතක තියාගන්න. පෙරපින මතු කරගත්තට කමක් නැහැ. මතු කරගත්තු පින භුක්ති විඳලා අවසන් වුණාට පස්සේ ආපහු වැටෙන්නේ. එතකොට ඒකයි කියන්නේ ගෙවෙන පින් වලට හරියන්න අලුතෙන් පින් එකතු කරන්න ඕනේ. අපිත් ගෙවෙන්නේ පෙරපින්. ඔය ඇත්තන්ගෙත් ගෙවෙන්නේ ඔය සැපයි කිය ගෙවෙන්නේ මොකුත් නෙවෙයි. ඒ පෙරපින්. ඒ නිසා හොඳට පින් කරන්න ගෙවෙන පින් වලට හරියන්න. භාගතුන් වහන්සේ දවසක් පින්නතුනේ කැලෑවේ භාවනා කරන්න වැඩම කළා. කැලෑවට. ඒ වැඩම කරපු වෙලාවේ දේවතාවෙක් ප්‍රශ්නයක් අහනවා. කච්චිතං අනගෝ බික්ඛු කච්චිනන්දින විජ්ජති කච්චිතං ඒක මාසේනං අරතීනාබි කීරති. මේ දේවතාව අහන්නේ මොකක්ද අහන්නේ? බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කැලෑවේ තනියෙන් ඉන්නකොට නිකන් දුකක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කිව්වා දුක් වෙන්නේ මට මොනම නැති වෙලාද කියලා ඇහුවා. දැන් අපි දුක් වෙන්නේ මොන නැතුනොත් නේ. බුදුහාමුදුරුවෝ මට දුක් වෙන්න මොකුත් නැති වෙලා නැහනේ. මේ සිවුරක් ඉරිලාද? පාත්‍රයට මොකුත් වෙලාද? මොකුත් වෙලා නැහනේ. මට දුකක් නැහැ කිව්වා. ඊට පස්සේ දේවතාව අහනවා දැන් ඔබ වහන්සේ මේ කැලෑවේ සතුටින් දින්නේ කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ සතුට වෙන්නේ මට මොනව තිබිලද කියලා ඇහුවා. ඒක හරි ලස්සන උත්තරයක් ඒක. දැන් අපෙන් ඇහුවොත් මිනිස්සු මේ දවස්වල කොහොමද කියලා අපි කියන්නේ ඔන්න ඔහි ඉන්නවයි කියලානේ. නැත් බුදුහාඳුරුවන්ගේ උත්තරේ ඊට වැඩිය වෙනත්. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? ඔබ සැපෙන් දින්නේ. ඒ සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව අන්තිමට කියනවා හද්දයනේ හරි පුදුමයිනේ. දුකකුත් නැති සතුටකුත් නැති ශ්‍රමණේක් මං ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ ශ්‍රමණේක් මගේ ජීවිතේ කවදාවත් මං දැකලා නැහැ කිව්වා. එයි මේ 아무ත උත්තරයන්නේ බුදුහාමුදුරු දුන්නේ. ඒකයි බුදුහාමුදුරු වෙලාවේ දේවතාවට කියන දේවතාවෙනි ලෝකෙ මිනිස්සු දුකේදී එකයි. ඒ කියන්නේ දුකේදී එක මෝණයි. සැපේදී තව මෝණයි. ඒ කියන්නේ දුකේදී එකයි සැපේදී එකයි. ওই දෙකම මට නැහැ. ඒ කියන්නේ මට දුකත් නැහැ මට සැපත් නැහැ. තිබුණකෝ ඉස්සර හරියට තිබුණාකෝ රම්මෙසුරම් මෙසිබ කියලා මාලිගා තුනකුත් තිබුණා කිව්වා. දැන් ඒ මොකක්වත් නැහැ කිව්වා. තාත්තා මට ගිහි කාලේ රම්මෙසුරම් මෙසුබ මාලිගා තුනක් හදලා දුන්නා. වැසිසාර මාසේ උඩුමහල් ටැග් ගහම වැසිසාර මාසේ අවසන් වෙනකන් තුන්වෙනි මහලෙන් පහලටවත් මම බහින්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ගිහි කාලේ හිතන්නකෝ එතකොට වින්ද සැප කොච්චරද කියලා. බුදුහාරු කියනවා තුන්වෙනි මහල හිටපු අප්සරාව දිවි ලෝකෙවත් නැහැ කිව්වා. ඒ තරම් දිව්‍යාංගනාව පිරිවරාගෙන තුන්වෙනි මහලේ වැසිසාර මාසේ මං ජීවත් වුණේ කිව්වා. ආයේ දිහා හැරිලවත් බලන්න මට දැන් කිසිම ආසාවක් නැහැ කිව්වා. මේ ලෝකේ මිනිස්සු පැත්තකට කලකිරෙනකොට තව පැත්තක් අල්ලනවා. අපි එහෙමනේ. අපි දන්නවා මෙතෙන්ට වැඩි එතන හොඳයි කියලා. ඒ කලකිරීම නියම කලකිරීම නෙවෙයි ලෝකේ. කලකිරෙන්න එපා. නියම කලකිරීම තමයි සිද්ධාර්ථ කුමාරයා දා පැන්කෙන්ඩියත් අරගෙන යශෝදරාව සිද්ධාර්ථ රාහුල කුමාරයාත් අමතක කරලා පැන්කෙන්ඩියත් අරගෙන එළියට බැස්සේ ආපහු ලොකු පුටුවක් හොයන්න. ලොකු පුටුවක් හොයන්න නෙවෙයි. ලොකු මාලිගාවක් හොයන්නත් නෙවෙයි. ලොකු සේවකව හොයන්නත් නෙවෙයි. ඒ කැලෑවට ගියේම පින්නතුනි දුකින් නිදහස් වෙන්න මිසක ආයි ලොකු මාලිගා හොයන්න නෙවෙයි. අන්න නියම ලෝකේ කලකිරීම. කලකිරෙනව නම් කලකිරෙන්න අර තිබුණු තැන දුකත් අතහරින්න. ඒ වගේ දුකක් ආපහු ඇති නොවෙන්න. අපිට අතහැරපු තැන දුක නිසානේ අපි එතන ඇතහැරියේ. ඊට පස්සේ තව තැනකට ගියා මෙතනත් දුකයි. සමහරු කලකිරෙනවා මෙතෙන්ට වැඩි අතන හොඳයි කියලා. නන්දි රාගයේ හැටියට පින්නතුනි බලනකොට එතනක් තියෙන ඒ ටිකම තමයි. ඔය මස් කෑල්ලක් කොහේ හරි තැනකට විසිකොලොත් කපුටු එතෙන්ටත් එනවා. ඒ මස් කෑල්ලම අරගෙන තව තැනකට විසි කරන්නකෝ අර කපුරු ටිකම තමයි අතෙන්ට යන්නේ. ඕ හිතනවා පළවෙනි මස් කෑල්ල වගේ නේ දෙවෙනි මස් කෑල්ල ඊට වැඩිය හොඳයි කියලා. බලනකොට ඔක්කොගම තියෙන්නේ එකම ටිකමයි. අපි මෙතන හොඳ නැහැ කියලා එතෙන්ට යනවා. එතන හොඳ නැහැ කියලා තව තැනකට යනවා. මෙතනට වැඩිය අතන කාම වස්තුව හොඳයි කියලා අපි එතන හිතන බලනකොට ඔක්කොම එකයි. හැම දෙයකම තියෙන්නේ අන්තිමට දුක විතරයි ඉතුරු වෙන්නේ. නමුත් මේ දුකයි කියලා දුකේම නැහින්න බුදුහාමුදුර අපිට කවදාවත් ඉගෙනුවේ නැහැ. බුදුහාමුදුර අපිට ඉගෙනුවේ දුක දැකලා දුක
අන්න හරි. දුක දැකලා දුක අවබෝධ කරගන්න කලින් දුක දකින්න එපාය. ඒ නිසා දුක දැකලා ඕනේ දුක අවබෝධ කරගන්න. ඉතින් සිද්ධාර්ථ කුමාරයාත් පින්නතුනේ දුක දැක්කා. ඒ දුක දැකලා තමයි දුක අවබෝධ කරගත්තේ. දැන් එතකොට සීවලී මහරහතන් වහන්සේ අනිත් එක සීවලී කුමාරයා සීවලී මහරහතන් වහන්සේ රහත් වුණේ මහණුනාට පස්සේ නෙමෙයි. මහාන වෙන්නත් කලින්. සීවලී කුමාරයා මහාන කළෙත් අර සරියුත් මහරහතන් වහන්සේම තමයි. අර ගෙදර ඉඳ දවසේ ගියව කතා කළේ. අයිවේ මව්කුස කොහොමද සීවලී කියලා. මව්කුසක් එපා කිව්වනේ. දැන් එහෙව් සීවලී කුමාරයා සූදානම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහාන කරන්න. ඔන්න සරියුත් හාමුදුරුවෝ කෙස් ටික කපන දැලිපිහියත් අරගෙන සීවලී කුමාරයාගේ ළඟට ගියා. පළවෙනි කෙස් ටික හිස ඒ කියන්නේ හිස බෝ මේ හිස කෙස් කපනකොටම පළවෙනි කෙස් ටික කපනකොටම සීවලී කුමාරයා සෝවාන් වුණා. දෙවෙනි කෙස් ටික කපනකොටම සීවලී කුමාරයා සකෘදාගාමී වුණා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහෙනවා. මොකද්ද? පේන හැටියට නම් ඔක්කොම කෙස් ටික කපලා අවසන් වෙනකොට රහත් වෙන්නත් පුළුවන් වගේ. ඒ නිසා සීවලී මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලී කුමාරයාට කියනවා සීවලී මව් කුසේ හිටපු දුක දැන් හොඳ මෙනෙහි කරන්න හොඳ වෙලාම කිව්වා. ඔබ වහන්සේ කෙස් ටික කපන්නකො මම ඊටු ටික කරගන්නම් කිව්වා. දැන් එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කෙස් කපනවා. සීවලී කුමාරයා මොකද්ද මෙනෙහි කරන්නේ? මව් කුසේ ලේ හැලියක අවුරුදු 7ක් පැහිච්ච දුක මෙනෙහි කරනවා. පින්නතුණි අසරියක මහත කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සියලුම කෙස් කපලා අවසන් වෙනකොට සීවලී කුමාරයා ගිහි ගේ තුලම රහත් වුණා. ඒ රහත් වුණාට පස්සේ තමයි මහාන වුණේ. පින අච්චර දුක් විඳක පාඩුවකට ගත්තේ නැහැ. ඒ දුක ගත්තේ සීවලී කුමාරයා මොකක් හැටියටද? මොකක් හැටියද? ඒ දුක සැපක් හැටියට පෙරළුවනේ. ඒ නිසානේ පින්නතුනි කෙස් ටික කපනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වේ මව් කුසේ හිටපු දුක මෙනෙහි කරන්න. දුක් විඳන කමක් නැහැ සීවලී අවුරුදු 7ක් නුඹට සැප හම්බ වෙනවා. අන්න බලන්නකො දුක සැපක් හැටියට පරිවර්තනය කරගත්තා. අනිත් එක පින්නතුනි සීවලී මහරහතන් වහන්සේ මේ ලෝකෙට උගන්වපු පාඩම තමයි තවත් කෙනෙකුට යමක් දෙන්න දුන්නොත් ලැබෙනවා. දවසක් සීවලී මහරහතන් වහන්සේ මේ උන්වහන්සේට හොඳ ලැබෙනවනේ. උන්වහන්සේ මොකද කළේ මේ ලැබීම උරගා බලන්න. ස්වාමීන් වහන්සේලා පිරිසකට කිව්වා යම් හිමාල වනයේට කියලා. සමහර ස්වාමීන් වහන්සේලා කිව්වා ඔබාජිත් එක්ක නම් අපි එන්න හිමාල වනයේ කොහෙද දාන? වලදන්නවත් නැති වෙයි කිව්වා. මාත් එක්ක යන්කෝ මං කොහෙන් හරි දාන්නේ දෙන්නම්කෝ කියලා කිව්වා. දැන් මේ උන්වහන්සේට උන තමන් වහන්සේගේ ලැබීම උරගා බලන්න. ස්වාමීන් වහන්සේලා කීප නමකුත් එක්ක පිටියනේ හිමාල වනයේට. උන්වහන්සේලා හිතුවා දාන්න නැති වෙයි කියලා. මෙන්න කොහෙන්දෝ ලැබුණා. ඒ කියන්නේ උන්වහන්සේ කොහේ ගියත් ලැබෙනවා. දැන් අපිත් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් අපි ගහනවනේ. ඒක කවදාවත් අපි මේ ගෙදරට ඇතුළු වෙනකොට කිසි කෙනෙකුට පේන්න ගහන්නේ නැහැ. ගෙදරින් පිට වෙනකොට පේන්නයි එහෙම ගහන්නේ නැහනේ. නෑ. කවදාවත් සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් ගෙදරට ඇතුළු වෙනකොට පේන්න ගහන්නේ නැහැ. ගෙදරින් පිට වෙනකොට පේන්න ගහන්නේ. ඇයි එහෙම ගහන්නේ? ඉතින් ඕක පුළුවන් ගෙදරට එන මිනිසුන්ටත් පේන ගහන්න. ඒක ගෙදරින් පිට වෙනකොට ගහන්නේ මේ හේතුව නිසා. මොකද්ද? අපේ ගෙවල් වල ඔය නැත්තම් ගෙවල් වල ඉදිරි පිට අනේ මට පිනට යමක් දෙන්න කියලා මිනිස්සෙක් ඉල්ලගෙන බලන් ඉන්නවා. එතකොට ගෙදර ඉන්න කවුරු හරි කෙනෙක් එළියට යනවා. ඉතින් උළුවස්තෙත් මුල්ම තැනම ගහලා තියෙන සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ. එළියට බහිනකොටම පේන්නේ උන්වහන්සේගේ පින්තූරේ. එතකොට ඉතින් අර මිනිස්සයත් එළිය වෙල්ල අත් දෙක දික් කරගෙන බලන් ඉන්නවා. එතකොට රැවිල් ඉන්න මිනිස්සයා හිස් අතින් ගවයිද නැද්ද? යවන්නේ. ඇයි ඉස්සෙල්ලම දකින්නේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරේ. එතකොට මිනිස්සු ගෙදර ඉන්න මිනිස්සු කල්පනා කරනවා සීවලී මහරහතන් වහන්සේ දුන්නා.
එනිසා උන්වහන්සේට ලැබුණා දැන් මේ ඇවිල්ලා ඉන්න මිනිස්සෙටත් මම යමක් දෙන්න ඕනේ. ඒ නිසා ඒක මේ දෙන්න බලාගෙන ගහගත්තු එකක් මිසක ඒක මේ ගන්න බලාගෙන ගහගත්තු එක නෙවෙයි. අපේ අය හිතනවා සීවලී මහරහතන් වහන්සේගේ පින්තූර ගහගත්තම අපිට ලැබෙයි කියලා. ඒක මේ දෙන්න බලාගෙන ගහගත්තා මිසක ඒක මේ ගන්න බලන් ඉන්න හොඳ නෑ. ඒ පින්තූරෙන් ගන්න තියෙන එකම දේ තමයි කිසි මිනිස්සෙකුට, ඒ කියන්නේ දෙන්නත් යමක් තියෙනවා නම් ලබන්න සුදුසු කෙනෙකුත් ළඟම ඉන්නව නම් එලිපත්තටත් ඇවිල්ලා නම් ඉතින් මොකටද නොදියවන්නේ? පුංචි දෙයක් හරි දෙන්න පුළුවන් නේ. එහෙමනේ සීවලී මහ එතන ඉගෙන ගන්න තියෙන පාඩම මේකයි. නැතු මේ උන්වහන්සේගේ පින්තූර ගහගෙන අපිත් ඒකෙන් ගන්න බලන් හිටියොත් එතන වර්ධිනවා. එතන වර්ධින. හැබැයි දෙනකොට ලැබෙනවා. අය අර පින්තූර දකිනකොට නොදී ඉන්න හිතෙන්නේ නැහනේ. පුංචි දෙයක් හරි දෙන්න හිතනවනේ. අර දෙන එකේ විපාකයේ හැටියට දිට ධම්ම වේදිනී වශයෙන් පුංචි දෙයක් හරි අපිට කොහෙන් හරි ලැබෙනවා. ඕ දුන්නාම ලැබෙනවා. එක නෙමෙයි දෙගුණ තෙගුණ වෙලා ලැබෙනවා සමහර වෙලාවට. ඉතින් නිසා මීට වඩා යමක් කියන්න වෙලාව නෙවෙයි. ඉතින් අද අපි ඉගෙන ගත්තේ සුප්පාවාසා කියන සූත්‍ර දේශනාව. භාගතුන් වහන්සේ අප්‍රිය දේ ප්‍රිය හැටියටත් දුක් දේ සැප හැටියටත් යම් කෙනෙක් අරගෙන මේ ලෝක ජීවත් වෙනකොට ප්‍රමාදී පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඒ නිසා දුක දුකක් හැටියට දැකලා සැප සැපක් හැටියට දැකලා ඒ දුක සැප දෙකම උපේක්ෂා සහගතව යම් කෙනෙකුට දරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා මේ ලෝකේ ප්‍රමාද වෙන පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ නැහැ. ආර්ය මාර්ගය තුල ඉදිරියටම ගමන් කරන්න ශක්තිය තියෙනවා කියන එකයි භාගතුන් වහන්සේ සිහිපත් කළේ. ඒ නිසා අපි කුද්දක නිකාය උදාන පාළි මුචලින්ද වර්ගයේ සුප්පාවාසා සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්ම දේශනාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ මාළඹේ පදිංචි ජනක කරුණාරත්න මහත්මයා, ඒ වගේම චන්දිමා ගුණවර්ධන මහත්මණිය ඇතුළු ඒ පවුලේ පින්වත් හැමදෙනාමත් ඒ වගේම දරුවන් දෙපළත් මේ පින්කමට සහ සම්බන්ධ කරගෙන පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන් එකතුව සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දානමේ පින්කම බලාපොරොත්තු වන්නේ විදේශගත අධ්‍යාපනයේ ලබන තනුෂිකා දිව්‍යාංජලි දියණියට ඒ වගේම දෙවුනෙත් කරුණාරත්න පුතුණුවන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථක කර ගැනීම සඳහා ඒ දරුවන් දෙපළට හොඳට ඉගෙන කියා ගන්න. රටට ජාතියට ආගමශ භාෂාවට වැඩ ඇති හොඳ දිරිය දියණි කෙනෙක් පුතුණු කෙනෙක් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය උතුම් තුනුරුවන් සරණින් සැලසේවා. පවුලේ සියලු දෙනාටමත් රත්නත්‍රේහි ආශිර්වාදයේ සැලසේවා. අපවත් වී වදාළ අපේ දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රාර්ථනා කරා වූ බෝධියකින් නිවනින් සැනසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් ආශිර්වාද කරන අතර අපේ දායකත්වයේ භාරගෙන කටයුතු කළ අපේ ජනක කරුණාරත්න මහත්මයාට චන්දිමා ගුණවර්ධන මහත්මණිය ඒ වගේම දරුවන් දෙදෙනා ඇතුළු මේ පින්කමට සහභාගී වූ පින්වත් හැමදෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ තුලින් වහවහ නිවන් අවබෝධ වීම පිණිස මේ කුසලය සසරට පාරමී ධර්මයක් බවට පත් වේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවත්නි දේශනාව පවත්වා වදාළ ගොතටුව චන්දන විහාරේ විහාරාධිපති
මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව සමගින් මේ දේශනාව නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.